ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඊයේ පුන් සඳ පෑවුවා. ඒ සඳට අපි කිව්වේ පොසොන් සඳ කියලා. පොසොන් පුන් සඳ පෑවුවා. හඳ බැලුවද? හඳ දැක්කද? බැලුවේ නෑ, දැක්කේ නෑ. වැඩි දෙනෙක්ගේ උත්තරේ සමහරට ඒක වෙන්නේ නැති. දැක්ක කියලා කියයි, හැබැයි බැලුවා කියලා කියන එකකුත් නෑ. නිදහසට කාරණාත් නෑ. ඇයි? අපේ පැත්තේ අපිට අහසක් නෑ. අපිට හඳ නෑ. එහෙම කියන්න බෑනේ. නිදහසට කාරණාත් නෑ. අපටත් දවසක හඳ පායනවා කියලා ඔහි බලාගෙන ඉඳලා හරියන්නේත් නෑ. හඳ පේන්නේ නැත්නම් හඳ හොයාගෙන ගිහිල්ලා හරි බලන්න ඕනේ. ඔය හඳට හඳ මාම කියලා කියනවනේ. නූතන කවියෙක් කියලා තිබුණා හඳ මාමට හඳ නැන්ද කෙනෙකුත් ඉන්නවා. මාමා සුදුයි හැබැයි හඳ නැන්ද කළුයි. නැන්ද ගමේ ගිය දවසට නැන්ද ගෙදර ගිය දවසට තමයි මාමව සම්පූර්ණයෙන්ම පේන්නේ. අනිත් දවසට මාම ගාවෙන්ම හඳ නැන්දත් ඉන්න නිසා වැඩිය මාමගේ එළිය පේන්නේ නැහැලු. ඒක අලුත් සංකල්පනාවක්. ඔය සමාජ මාධ්‍යවල තමයි එහා මෙහා ගියේ. කොතන තිබුණොත් අලුත් කවි සංකල්පනාවක්නේ. වෙනස් විදියට හිතන එක. lateral thinking එහෙම නැත්නම් හරස්ව හිතන එක ගැටලු විසඳන්න හොඳ ක්‍රමයක්. මේ වෙනකොට මුළු ලෝකයේම ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ ගැටලුව විසඳන්නත් කෙලින් හිතන එකට වඩා හරස්ව හිතන එක lateral thinking උත්තරයක් බවට පත් වේ. ලෝකෙ ගැටලුව කොයිතරම් ප්‍රබලද කියලා කිව්වොත් 18 කෝටිය ඉක්මවනවා මේ උදෑසන වෙද්දී ලෝක පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව. 18 කෝටි 74713ක් වාර්තා වෙනවා ලෝක පුරා කොවිඩ් ආසාදිතයන් අද උදේ වෙද්දී. මරණ සංඛ්‍යාව 3941474 දක්වා වර්ධනය වෙනවා. රැයෙන් රැය පහන් වෙන්නේ තවත් මරණ සංඛ්‍යාව වැඩි කරමින්. ඊයේ දවසට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය යාවත්කාලන කරනවා. ඒ අනුව 3,94,316ක් අලුතෙන් රෝගීන් ඊයේ දවසට වාර්තා වෙනවා. දැන් නැවතත් ලෝකයේ අසුබ පුවත් මවන්නා බවට බ්‍රසීලය පත් වෙලා තියෙනවා. බ්‍රසීලයේ ඊයේ දවසට රෝගීන් 72705ක් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් 51,248ක් රෝගීන් වාර්තා වෙනවා. අද විදේශ පුවත් වාර්තා කරනවා ඉන්දියාවෙන් තව ප්‍රභේදයක් වාර්තා වෙනවා කියලා. ඉන්න අපි ඒ පිළිබඳව පුවත්පත් පිටු අතරදී කියන්න සූදානම්. ඊළඟට ඊයේ දවසේදී මරණ සංඛ්‍යාව 7,929ක් ලෝකේ පුරා වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාවනොත් 2,042ක් වාර්තා වෙන්නේ බ්‍රසීලයෙන්. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 965 දක්වා අඩු කරගෙන තිබෙනවා. දාස් කරණින් මරණ වාර්තා වෙච්ච ඉන්දියාවේ මරණ 965 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙම බලද්දී ලංකාවේ තත්ත්වය කොහොමද? ලංකාවේ මේ වෙනකොට වාර්තා වෙන සමස්ත මරණ සංඛ්‍යාව 2814යි. 2814ක් මරණ සංඛ්‍යාව වාර්තා වෙනවා. සමස්ත රෝගීන් ලංකාවෙන් වාර්තා වෙනවා 2,48,050ක්. එයින් 2,12,825ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ අනුව රෝහල් එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 32,456ක්. ඊයේ දවසට අලුතින් රෝගීන් 1,941ක් වාර්තා වෙනවා කියලා ඊයේ රෑ 10:44ට කොවිඩ් කාර්යසාධක බලකාය යාවත්කාලන කරනවා ඔවුන්ගේ වෙබ් අඩවිය. ඔවුන් වාර්තා කරන විදිහට ඊයේ රෑ 10:44 වෙද්දී 1,941ක් රෝගීන් වාර්තා වෙනවා අලුතින් ශ්‍රී ලංකාවේ. අපි රට දකින පිටු පෙරලා බලන්න සූදානම් මුලින්ම සිරස්තල වලින්. ඔබ දන්නා සිරස්තලයම තමයි ජාතක පුවත්පත් බොහොමයක් වාර්තා කරන්නේ දිනමින පුවත්පත හැර දුමින්ද ගෙදර. ලංකාදීප ප්‍රධාන සිරස්තලය නිමන්ති රණසිංහ වාර්තා කර සිටින්නේ. ජනපති සමාව හිමි වෙයි. ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නිමැවී සිටි හිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පොදු සමාව යටතේ ඊයේ 24 වෙනිදා නිදහස් කළා කියලා ලංකාදීප පුවත්පත සඳහන් කර සිටිනවා. පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ නිදහස් කරන ලැබුව අතර දුමින්ද සිල්වා මහතාද ඒ අතර කෙනෙකි කියලා වාර්තා කර සිටින්නේ. අද ලංකාදීප පුවත්පත හිරෙන් නිදහස් වල ගෙදර එන පින්තූරය ලංකාදීපේ වාර්තා කරද්දී මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ මෙහෙම වාර්තා කරනවා. ඒ පුවතම පාදක කරගෙන අවුරුදු 5ක් සිරගතව සිටි දුමින්ද නිදහස්. තවත් 93කට ජනපති පොදු සමාව. කුමුදු උපුල් ශාන්තයි වාර්තා කර සිටින්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය.
දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා හේමන්ත රන්දුණු සමන් ගමගේ ජේ.ඒ. අබේනායක චමින්ද සිල්වා පර්සි කුරුණේරු සහ යූ.කේ. අබේරත්න කියන වාර්තාකරුවන් මේ හැමදෙනාගේම නම් සඳහන් කළේ එක පුවතක් ලුහුබඳිද්දී තියෙන දුෂ්කරතා සහ තමන්ගේ සම්බන්ධතා තමන්ගේ හැකියාවන් අගය කරන්න ඕන නිසා. LTTE දහසයක් ඇතුළු 93ක් නිදහස් දුමින්දට ජනපති සමාව සියලු දෙනා PCR බලයි. දින 14ක් නිරෝධානයේ දුමින්ද වසර 4ක් සහ මාස 9ක් හිරගතව හිටියා කියලා චාරූපයක් එක්කම වාර්තා කරනවා අද දිවයින පුවත්පත. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය එයමයි දුමින්දට ජනපති සමාව බෙදුණු තීන්දුවක් මත මරණ දඬුවම නියම වූයේ 2016 සැප්තැම්බර් 8 වනදා සහන දෙන්නේ දේශපාලන කොමිසම නිර්දේශ කර තිබුණා ඉෂාර රත්නකාරයි වාර්තා කර සිටින්නේ. හැබැයි ද මෝනින් පුවත්පත වෙනත් සිරස්තලයක් වාර්තා කරනවා. ඒ තමයි දුමින්ද සිල්වා පාඩන්ඩ් දුමින්ද සිල්ලාට සමාව හිමි වෙනවා. decision widely condemned. හැබැයි මේ තීන්දුව බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණු බව අද දිනතා රත්නායක වාර්තා කරනවා ද මෝනින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මව්බිම පුවත්පතත් මුල් පිටුවේ ඊට අදාළ කාරණා කිහිපයක් සටහන් කරනවා. ඒ තමයි දුමින්ද නිදහස් කිරීම නීතියේ ස්වාධිපත්‍යයට හා ස්වාධීනත්වයට අභියෝගයක් කියලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මල්දුම් බණ්ඩාර මහත්මයා කරන ප්‍රකාශය නිර්මාණි ගුණරත්න වාර්තා කරනවා. දුමින්දට සමාව දුන් පදනම නීතිඥ සංගමය ප්‍රශ්න කරයි කියලත් මව්බිම වාර්තා කරන කුමුදු උපුල්ශාන්තගේ වාර්තාවක්. ඒ වගේම දුමින්දට සමාව දීමෙන් මෙරට නීති ආධිපත්‍ය ගැටලුවකට ලක් වෙලා කියලා ඇමරිකානු හිටපු තානාපතිනි ඇමරිකානු තානාපතිනි අලුත් තානාපතිවරයක් පත් වෙනවානේ. හැබැයි මේ ඇලේනා ටෙප්ලිට්ස් සඳහන් උපුටා දක්වමින් සඳහන් කර සිටින්නේ ඒගොල්ලෝ කියන්න වෙන කතාවක්. ඒගොල්ලෝ මෙහෙම එකක් කියනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සැකකරුවන් නිදහස් කිරීම අගය කරන නමුත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ජනාධිපති සමාලවා දීම හරහා මෙරට නීති ආධිපත්‍යය ගැටලුවට ලක් වී ඇති බව. ඒ කියන්නේ අර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 93 දෙනාට පොදු සමාව ලබා දීම ඒක හොඳයි. ඒක ෂෝක්. දුමින්ද සිල්වා නිදහස් වීම ෂෝක් නෑ කියලයි ඇමරිකාව කියන්නේ. ඒ අතර දිනමින පුවත්පතට යනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ ශ්‍රීරන් රණසිංහ වාර්තා කරනවා. වසංගතය මැදින් අලුත් පත්වීම් සඳහා මසකට කෝටි 1380ක වැටුප් දීමනා ගෙවනවා මුදල් අමාත්‍යාංශය කියන්නේ. කොරෝනා වසංගතයත් සමග රටේ ආර්ථික කටයුතුවලදී යම් බලපෑමක් එල්ල වී තිබුණත් රාජ්‍ය සේවයට අලුතින් ලබා ගනු ලැබූ එහෙම නැත්නම් පත්වීම් දෙන්න ලැබූ උපාධිධාරීන්ට සහ අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට මාස්පතා රුපියල් කෝටි 1380කට අධික මුදලක් වැය කරමින් වැටුප් දීමනාව ගෙවමින් සිටින බව මුදල් අමාත්‍යාංශය කියයි කියලයි සටහන් කර සිටින ශිරාන් රණසිංහ. හැබැයි මුදල් අමාත්‍යාංශය සිහිපත් කර සිටියේ කියලා ඒ වාර්තාව වෙනස් වුණත් කමක් නැහැ. මොකද මේ වෙනකොට තෙල් මිල වැඩි වුණා. තෙල් මිල වැඩි වෙන එක දරා ගන්න අමාරුයි. හැබැයි තෙල් මිල ලාභ ලබන වෙලාවට එහෙම නැත්නම් තෙල් මිලෙන් ලාභ ලබන වෙලාවට මොනවද කළේ කියලා ප්‍රශ්න තියෙනවානේ. ලක්ෂ ගාණක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. ඒ මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ උපාධිය අරගෙන අවුරුදු ගාණක් ගෙදර හිටපු දරුවෝ රස්සාවලට බඳව ගත්තා උපාධිධාරීන්. ඒ විතරක් නෙමෙයි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවෝ රාජ්‍ය සේවය සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීමේ පදනම යටතේ බඳවා ගත්තා. මේ අයට මසකට කෝටි 1380ක මුදලක් භාණ්ඩාගාරයේ වෙන් කරනවා කියලා සිහිපත් කර සිටිනවා. අර සියඹල ගෙනල්ලම නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඕන්න ගෙනල්ලද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ අතරේ අපි කිව්වා ඊයේ පොසොන් සඳ පායා ආවා කියලා. බණ්ඩාර ඇහැලියගොඩ කවියා ගී පද රචකයා ඔහු ලියනවා කවියක් දිනබින පුවත්පතට. හිමි සඳ මිහිඳු අනුබුදු පද වියදරන හෙළදන නමට පුදදුනි තිසරණ සරණ දෙදුලයි මිහින් තලෙහි විදුලිය කිරණ ඒකාලෝක වේවා ඉන් ලක් දෙරණ ඒකාලෝක වේවා ඉන් ලක් දෙරණ කියලා මිහින්තලාවෙන් බුදුරැස් ගලා ගිය පුවත කවියකින් කියනවා බණ්ඩාර ඇහැලියගොඩ කවියා. ඒ වගේම දිනමින පුවත්පත වාර්තා කරනවා ඓතිහාසික මහින්දාගමනයේ සිහිපත් කරමින් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන රාජ පොසොන් පින්කමෙහි ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැඟුණුවේ ධම්මරතන හිමි සමග ජනමාධ්‍ය මැති කෙහෙලි රඹුක්කල්ල ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය ඇමති ශාහන් සේමසිංහ ඇතුළු නියෝජිතයන් කිහිප දෙනෙක් ඒ වගේම ලේක් හවුස් සභාපති ජනාධිපති නීතිඥ W. දයාරත්න මහත්මයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයිනුත් සහභාගී වුණා කියලා අද දිනමින පුවත්පත සිහිපත් කරද්දී ඊයේ අපේ ස්වාධීන රූපවාහිනියේ සමනක් රැස් සිතුල්පව්වේ සිටයි
ඒ සවනක් රැස් විහිදුනේ. අද දිවයින පුවත්පත මුල් පිටුවේ සඳහන් කරනවා ඡායාරූප වාර්තාවක්. ඒ තමයි සිතුල් පව්වේ ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වුණා කියලා කතරගම කේඩී දේවප්‍රිය මහත්මයායි වාර්තා කර සිටින්නේ. උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඓතිහාසික සිතුල් පව්වේ රජමහා විහාරස්ථානයේ පැවති ආලෝක පූජාව 34 වනතාවට පැවැත්වුණේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කියලා. එහෙම වාර්තා කරද්දී ඊයේ පැවැත්විච්ච පින්කම් පිළිබඳව සඳහන් කරද්දී පෝදා ධර්ම සාකච්ඡා ප්‍රතිපත්ති පූජාවන් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පැවැත්වුණා. කාල්ට නිවසේදී අගමැති පෙහෙවස් සමාදන් වුණු ආකාරය ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත් තුළ යෙදෙන්න ඇදින් උපදේශය අනුව ගෙදර ඉඳලා ඊයේ පොසොන් පොහොයදා සිල් සමාදන් වුණා කියලා වාර්තා කරනවා මව්බිම් පුවත්පත. පෝදා දහම් දෙසුම් මාලාවේ 211 වන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයක් අනුව ආරම්භ වෙච්ච මේ පෝදා දහම් දෙසුම් මාලාවේ 211 වන්න ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒත් ක්‍රිෂාත් පතිරත් ජයසූරිය වාර්තා කර සිටින්නේ ඊයේ අරලියගහ මන්දිරයේදී මේ පින්කමට මූලිකත්වය ගත්තේ ශ්‍රීලන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය කියලත් අද මව්බිම් පුවත්පත සඳහන් කර සිටිනවා. ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල ඔන්න ඕවා. ඊට පස්සේ අපි සූදානම් වාර්තා කරන සෙසු පුවත් වලට අවධානය යොමු කරන්න. ඊළඟට අපි යනවා අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පත වාර්තා කරනවා ජනපති අද ජාතිය අමතයි කියලා. අද රෑ 8:00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සියලුම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිත බව අද දිවයින පුවත්පත ඇතුළු සියලුම ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ දිවයින පුවත්පතේ තියෙනවා ඒ වගේම අනිකුත් ජාතික පුවත්පත්වල තිබිච්ච කාරණාවක් තමයි බැසිල් ලංකාවට එයි කියලා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා දරිද්‍රව පිටු දැකීම් පිළිබඳ කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහත්මයා ඇමරිකා ගිය බැසිල් යලි එයි දැන් නිරෝධානය කියලා අනුරාධපුර සමාවෙන අනුර බාලසූරිය සහ ගුවන්තොටුපොළ ටීකේජී කපිල වාර්තා කරද්දී අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා බැසිල් 6 පාර්ලිමේන්තුවට කියලා. අංජුල මහික වීරරත්නය වාර්තා කරන්නේ ඇමරිකාවේ සිට යලි දිවෙනට පැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්මයා ලබන 6 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කරනවා කියලා අද ඔන්න ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. දියුරුම් දීලා ඇමතිකමකුත් ගන්න ඉඩ තියෙනවා කියලායි මාධ්‍ය වාර්තා කර සිටින්නේ. බැසිල් 6 පාර්ලිමේන්තුවට කියලා සඳහන් කරද්දී ඊළඟට අද දිවයින පුවත්පතේම තියෙනවා තවත් පුවතක් මහින්ද රනිල් හමුවක්. චමින්ද සිල්වා වාර්තා කර සිටිනේ දිවයින පුවත්පතට මේ පුවත. ඒ අනුව චමින්ද සිල්වා වාර්තා කරනවා 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මයා දියුරුම් දීලා ප්‍රථම කතාව පැවැත්වීමෙන් පස්සේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදී මේ හමුව සිදු වුණාලු. යලි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහතාට උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා කියලා වාර්තා කරද්දී ඔය සමාජ මාධ්‍යවල ගියා 2015දී රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ විදියට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සුබ පතද්දී නොදැක්ක වගේ අහක බලාගෙන ගියා. හැබැයි මේ මොහොතේදී තමන්ගේ ප්‍රතිවාදියාට අතට අත දීලා සුබ පතන්න තරම් උණුසුම් බවක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තිබුණා කියලා සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කොහොම වුණත් කළු කෝප බීපු කතාවක් ආප්ප කාපු කතාවක් අද චමින්ද සිල්වා දිවෙන පුවත්පතට වාර්තා කරන්නේ නැහැ. අපි සූදානම් ඊට පස්සේ ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න. ඊළඟට දිවෙන පුවත්පතෙන්ම තෝරගන්නවා පුවතක් අපේ නෝනල මහත්තුරු වගේ නෙවෙයි. අපේ නෝනල මහත්තුරු නම් මේ කොරෝනා කාලේ ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙච්ච කාලේ එක එකා කුලල් කා ගන්නවා. හැබැයි අර සිංහ නෝනයි මහත්තයයි දිවෙන් දිවගාගෙන සමීපව හිටියා කියලා තමයි පේන්නේ. සිංහ පවුලේ PCR වැඩ පේරාදීනෙන් ගලවයි කියලා අද දිවයින වාර්තා කරනවා. හැබැයි පුවත තෝර්ගේ ශීනාටත් කොවිඩ්. තෝර්ගේ ශීනාටත් කොවිඩ් ජගත් කනහැරාරච්චි සහ සමන්ත වීරසේකර වාර්තා කරන්නේ අද මේ පුවත දිවයින පුවත්පතට. ඒකම සිංහ පවුලේ PCR වැඩ පේරාදීනෙන් ගලවන්නේ තොරතුරු වසන් කිරීමේ තැතක් නිසාද කියලත් සැකපල කරනවා ලියුම්කරුවන් වාර්තාකරුවන්. ඔවුන් සඳහන් කරන ආකාරයට ජගත් කනහැරාරච්චි සහ සමන්ත වීරසේකර වාර්තා කරන ආකාරයට දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන තෝර් කියන සිංහයාගේ බිරිඳ එහෙම නැත්නම් ඒ සිංහ දේනුව බිරිඳ කියලා කිව්ව අපේ භාෂාවෙන් ඒ දේනුවට ඒ කියන්නේ ශීනටත් මේ වන විට කොවිඩ් වැළඳී තිබෙන බව අනාවරණ වී තිබෙනවා. කොහොම වුණත්
සිංහයාට කොවිඩ් වැළඳී ඇති බව සත්‍යෝද්‍යාන බලධාරීන් විසින් සංගවා සිටි පසුබිමක එම ප්‍රවෘත්තිය මාධ්‍යයට වාර්තා වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන බලධාරීන් කෝපයට පත්ව ඇති බවත් එම නිසා මෙසේ ඉදිරි පරීක්ෂණ රාගම වෛද්‍ය පීඨයේ රසායනාගාර වෙත ලබා දී ඇති බවත් සඳහන් කරනවා කියලා මේ දිවයින පුවත කියනවා. ඒ කියන්නේ මේක මාධ්‍යයට ලීක් වෙච්ච නිසා, මීඩියාවට ලීක් වෙච්ච නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ පරීක්ෂණ කටයුතු ගලවලා රාගම රෝහලට පවරනවා කියලායි වාර්තා කරන්නේ. ඒ කියන්නේ රාගම රෝහලේ තොරතුරු හංගන්න පුළුවන් කියන එකද? නෑ. අපි හිතන්නේ එහෙම වෙයි කියලා. එහෙම කරන්න පුළුවන් වෙයි කියලා විනිවිද භාවය ආරක්ෂා කරන්න ඕනේ කියනවා. දිවයින පුවත්පතේ එහෙම සිංහව ගැන කිව්වයින් පස්සේ අරුණ පුවත්පත එනවා තවත් වාර්තාවකට. මේ පුවත කියලත් බෑ, නොකියත් බෑ. වවුල්ලු ප්‍රවේශම් වෙන්න ඕනේ. ලංකාවේ වවුල්ලුන්ටත් කොරෝනා. නයනතරංග ගමගේ වාර්තා කරන ඇල්ෆා බීටා කොරෝනා වැළඳුණු වවුල් වර්ග දෙකක් ලංකාවෙන් හමු වුණා කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව මනුෂ්‍ය සම්ප්‍රේෂණය ඇතිවිය හැකි බවට වාර්තා කරන ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ රොබර්ට් කොක් ඉන්ස්ටිටියුට් ඒකාබද්ධව සිදු කරපු පරීක්ෂණය මගින් තහවුරු වෙලා තිබෙනවා. දැන් වැඩේ කියන්නේ මේ පර්යේෂණ සිදු කරන 2017 අවුරුද්දේ. ඒ කියන්නේ කොරෝනා ගැන හාන් කවිසයක්වත් ලෝකයේ දැනගෙන ලෝකේ අපි සාමාන්‍ය ජනතාව විදිහට අපි නොදැන හිටි කාලයක තමයි මේ පරීක්ෂණය කරන්නේ. 2017 අවුරුද්දේ වාර්තා කරනවා 2017 අවුරුද්දේ තමයි මේ පරීක්ෂණය ආරම්භ කරන්නේ. ලාංකික වවුල් විශේෂ තුළ පවතින මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි වෛරස පිළිබඳව මේ පරීක්ෂණයේ කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි වවුල් ගල්ගෙන් නැමැති ගල් ගුහා පදනම් කරගෙන සිදු කළ බව මේ පරීක්ෂණ කණ්ඩායමේ සමාජිකාවක් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මන් රොබර්ට් කොක් ආයතනයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා අරුණ පුවත්පතට කියා තිබෙනවා. මෙලෙස අනාවරණය කරගෙන ඇති ඇල්ෆා සහ බීටා කියන කොරෝනා වෛරස ප්‍රභේද වර්තමානයේ රටවල් ගණනාවක ව්‍යාප්තව තිබෙන ඇල්ෆා හෝ බීටා යන උපප්‍රභේද නොවන අතර කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේද හතරෙන් ඒ කියන්නේ ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා ඒකෙන් දෙකක් කියලායි කියන්නේ. ඒ කියන්නේ මූලික ප්‍රභේදයන් දෙකෙන් එකක් මේ ලංකාවේ වවුලන්ගෙන් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම මනුෂ්‍යන්ගේ ශරීරවල හමුවන මේ වෛරස මූලික ප්‍රභේද වවුලන් මගින් මනුෂ්‍යයන්ට සම්ප්‍රේක්ෂණය වී COVID-19 වෛරසය දක්වා වර්ධනය වන්නට ඇතැයි යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති මතයක්. වවුලන්ගෙන් මිනිස්සුන්ට මේ වෛරසය එන්න ඇතැයි කියන කතාව මෙතෙක් තහවුරු කරගත්තේ නැති මතයක්. හැබැයි ඒක විද්‍යාලෝකේ ජනප්‍රිය මතයක් කියලත් අනාවරණ කරනවා. කොහොමුණත් මේ පර්යේෂිකාව අවධාරණය කරන කාරණාවක් තියෙනවා. අනේ දැන් වවුල්ලුන්ගේ සිරුර ඇතුලේ මේ කොවිඩ් වෛරසය එහෙම නැත්නම් මේ ඇල්ෆා බීටා කියන වර්ගවල වෛරස් ප්‍රභේද තියෙනවා කියලා වවුල්ලුන්ට තලන්න පෙලන්න යන්න එපා. වවුල්ලුන්ට මේ අහිංසක සත්තුන්ට හානි කරන්න එපා කියලා තේජානි පෙරේරා මහත්මියත් ඉල්ලීමක් කරනවා. ඒ නිසා වවුල්ලුන්ගේ මේ වෛරස් තියෙනවා කියන පුවත අපි අනාවරණ කළා. උනාට වවුල්ලුන්ට හානි කරන්න එපා. මොකද වවුල්ලුන් පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය සාධකයක්. විශේෂයෙන්ම අපි කාබනික පරිසර හිතකාමී ගොවිතැනට ජීව විද්‍යාත්මක ගොවිතැනට හුරු වෙන මේ වගේ වෙලාවක ලංකාවේ වවුලන්ටත් කොරෝනා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඊට පස්සේ අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් ගැබිනියන් සහ කිරිදෙන මව්වරුන් 150කට කොරෝනා. ඒ නිසා දිනක් හෝ උණ තිබුණොත් ගැබිනියන් රෝහලට එන්න උපදෙස් ගන්න සෞඛ්‍ය අංශවල. ශ්‍රාවණ විජේසිංහ වාර්තා කරන්නේ සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්ල මහත්මියයි කියන්නේ එක දවසක් හරි උණ තියෙනවා නම් ගැබිනි මව්වරුන් රෝහලට අවිල්ල ප්‍රතිකාර ගන්න කියලා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ශ්‍රාවණ විජේසිංහයි වාර්තාව ගෙන එන්නේ. ඊළඟට අද අපි මව්බිම් පුවත්පතට යනවා අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පත කොවිඩ් සම්බන්ධ පුවත් කිහිපයක් වාර්තා කරනවා. එකක් තමයි අද අලුයම සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක වන බව චාමර අමරසූරිය වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. ඒ අනුව පනවා තිබූ සංචරණ සීමාවන් අද අලුයම 4ට ඉවත් කරනවා. පෙරේදා රෑ 10ට මුළු දිවයිනම සංචරණ සීමා යලි පැන වුණා. පෙරදැනුම් දීම අනුව අද අලුයම 4ට එම පූර්ණ සංචරණ සීමා ඉවත් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරන ආකාරයට අද අලුයම් කාලයේ සිට සංචරණ සීමා ඉවත් වුවත් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වෙන බව එතුමා අවධාරණය කරනවා. තවදුරටත් සාද උත්සව සහ මහජන ඒකරාශී වීම තහනම් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා කටයුතු සීමිත සේවක සංඛ්‍යාවක් පෙර දැනුම් දී තිබෙන ආකාරයට කැඳවාගෙන ඒ රාජකාරී කටයුතු කරන්න කියලා නිවේදනය කර සිටිද්දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා විසින් නිකුත් කළ නිවේදනය තියෙනවා අපිට ලැබිලා. ඒ තමයි හුදකලා භාවයට පත් කරන ග්‍රාම නිලධාරී වසම් පිළිබඳව
අද උදෑසන සිට බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයට අයිති හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයට පත් කරනවා. වැලිමඩ හුලංකපොල්ල ඊට පස්සේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටතොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්නවත්ත ප්‍රධාන කොටස ඊට පස්සේ යටතොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්නවත්ත ක්ලේ කොටස ඒ මතුගම පොලිස් බල ප්‍රදේශයේ ඊට පස්සේ මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙමන්නාරම් පොලිස් බල ප්‍රදේශයේ තලෙමන්නාරම ජටිය නැගෙනහිර ප්‍රදේශය හුදකලා භාවයට පත් කරනවා. ඊට පස්සේ යාපනයේ දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයේ කරණවායි ගම්මානය ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ලවත්ත ඉහළ කොටස ඊට පස්සේ පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 1 කොටස ඒ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයිති ග්‍රාම නිලධාරී වසම් තවත් දෙකක් තියෙනවා පැල්මඩුල්ලේ. ඒ තමයි පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 5 කොටස. ඒ වගේම කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 5 කොටස. ආයෙත් කියන්නම් රත්නපුර යාපනය මන්නාරම සහ කළුතර ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කවල ගම්මාන 10ක් ග්‍රාම නිලධාරී වසම් 10ක් අද උදෑසන සිට හුදකලා භාවයට පත් කරනවා. ඒ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ලේ කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 5 කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 5 කොටස, ඊළඟට පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ලවත්ත අංක 1 කොටස, පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ලවත්ත ඉහළ කොටස හුදකලා භාවයට ලක් වෙනවා. ඊට පස්සේ කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයේ කරණවායු ප්‍රදේශයේ තලිමන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලිමන්නාරම ජටිය බටහිර කොටස ඒ වගේම තලිමන්නාරම ජටිය නැගෙනහිර ඊළඟට මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්නවත්ත සහ ප්‍රධාන කොටස යටදොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්නවත්ත ක්ලේ කොටස සහ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ හුලංකපොල්ල කියන ග්‍රාම නිලධාරී වසම් 10 මේ ආකාරයට හුදකලා භාවයට පත් කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර කියන වසම් දෙක හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර කියන වසම් දෙක හුදකලා භාවයෙන් ඉවත් කරනවා. කොරෝනා සම්බන්ධ පුවත් කිහිපයක් තියෙන නිසා ඒ පුවත් කිහිපය අවධානය යොමු කළ එක් පුවත් කිහිපයට අවධානය යොමු කරලා අපි සූදානම් විරාමය ලබන්න. දැන් මේ විදිහට සංචලන සීමා අද උදෑසන 4 සිට ලිහිල් කෙරුණා. හැබැයි පළාත් අතර සංචලන සීමා ක්‍රියාත්මකයි. ඒ බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පළාත් අතර සංචලන සීමා ක්‍රියාත්මක වෙනවා වගේම අපි මේ වාර්තාව යුද හමුදාපතිතුමා විසින් නිකුත් කරපු වාර්තාව මුලින්ම ස්වාධීන රූපවාහිනිය මගින් ඔබට එමෙතන රටට කියන්නට අවස්ථාව ලැබුණේ. ජෙනරාල් චන්ද්‍රසේන මහත්මයා මේ නිවේදනය කරපු නිවේදනය ස්වාධීන රූපවාහිනියට මුලින්ම ලබා දුන්නා. යුද්ධ කාලේ ඉඳලම එතුමා සහ ස්වාධීන රූපවාහිනියක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඒ කෘතවේදීත්වයේ ඒ ආකාරයෙන්ම තියෙනවා. අපි ස්තුතිය පළ කරනවා යුද හමුදාපතිතුමන්ට ජෙනරාල් චන්ද්‍රසේන මහත්මයාට ජනතාවට ඉස්සෙල්ලම පුවත් වැඩසටහනක් ගෙන එන්නේ ස්වාධීන රූපවාහිනිය උදේ පාන්දරම උදේ 6ට අපි පත්‍රමේන්තුව පටන් ගන්නවා. නිසා උදේ පාන්දරම ඒ පුවත ඔබට කියන්නට ලැබුණා. ඒ පුවත කියලා ආයි අපි තමයි කිව්වේ කියලා එහෙම සතුටු වෙනව නෙවෙයි. ඒ පුවත ඉක්මනින්ම දැනගත්තම ඔබට මේ නිරෝධායන නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න පුළුවන්. සංචලන සීමා ලිහිල්ුණා කියලා අර කියපු ග්‍රාම නිලධාරී වසම් 10 ඔබ එළියට පහළට යන්න බලාගෙන හිටියා නම් ඔන්න අපි උදේම පුවත කිව්වා ඔබේ ගම් ප්‍රදේශයේ හුදකලා භාවයට පත් කළ ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා භාවයට පත් කරලා තියෙන පුවත අපි මුලින්ම සඳහන් කළා. අද අලුයම සංචලන සීමා ඉවත් කළත් පළාත් අතර සංචලන සීමා දිගටම කියලා යුද හමුදාපතිතුමා සඳහන් කරන උත්සව සාද ආදිය පවත්වන්න බෑ. ඒ අතරේ දෛනික ආසාදිතයන් 200 ඉක්මවල වාර්තා වෙනවා. සමාන 2000 ඉක්මවල වාර්තා වෙනවා. රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියොත් දැඩි සංචලන නීති පැනවීමට සිදුවනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අසේල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. සඳුනිගම ආරච්චි සඳහන් කර සිටින්නේ සමාවෙන කොහොමුණත් පහුගිය සතිය විතර වෙද්දී අපි 3500 සීමාවේ හිටියා. නමුත් කොවිඩ් කාර්යසාධක බලකාය සෞඛ්‍යාංශ මේ සියල්ල එකතු වෙලා මේ වෙනකොට දෛනික වාර්තාවීම් ප්‍රමාණය අවම කරගන්න හැකි වෙලා තියෙනවා. අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අවම කියන වචනට වඩා අඩු කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව 2000 ආසන්න සීමාවේ තමයි තියෙන්නේ. හැබැයි තවත් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියොත් නම්
දැඩි සංචරණ නීති පනවන්න සිද්ධ වෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියද්දී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව තවමත් ඉහළ අගයක තියෙනවා. ඒ නිසා සුරාසල් දිගටම වහන්න කියලා GMO එක. ඒ කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටිනවා. උපතිස්ස පෙරේරායි මේ වාර්තාව සඳහන් කර සිටින්නේ. උපතිස්ස පෙරේරාගේ ඒ වාර්තාවෙන් පස්සේ අපි සූදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ඩෙල්ටා ප්‍රභේදයට වඩා බිහිසුණු ඩෙල්ටා ප්ලස් ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් හමු වෙනවා කියලා. නවදිල්ලියේ සිට රොයිටර් වාර්තා කර සිටිනවා. ඒ අනුව ඉන්දියාවේ තෙවන කොරෝනා රැල්ලට හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ ඩෙල්ටා ප්ලස් කියන ප්‍රභේදය කියලා එරට මාධ්‍ය වාර්තා බියපල කරනවා. ගත වුණු පැය 48 ඇතුළත මහාරාෂ්ට්‍රයේ පමණක් ඩෙල්ටා ප්ලස් විකෘතිය ආසාදනය වෙච්ච ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ගෙවුණු පැය 48ට විතරක් මේ ඩෙල්ටා වලට වඩා භයානක ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේ ආසාදිතයන් 22 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. දැන් කෙනෙක් තර්ක කරනවා අපරාධය අවුරුද්ද කාලේ වහලා තිබ්බනම් මේ ප්‍රශ්නය ලංකාවට කියලා. අවුරුද්ද කාලේ වහලා තිබ්බනම් මේ ප්‍රශ්නේ නෑනේ කියලා. දැන් පැහැදිලි ලෝකේ අලුත් ප්‍රභේද වර්ධනය වෙනවා. අලුත් රැලි එනවා. අවුරුද්ද කාලේ වහලා තිබ්බනම් ඒක ඒ මොහොතේ විසඳුමක් වෙන්න තිබුණා. හැබැයි රට වහලා තියෙනවා කියන එක කවදාවත් විසඳුමක් වෙන්නේ නැහැ. මොකද අලුත් ප්‍රභේද ඇති වෙනවා. අලුත් රැලි ඇති වෙනවා. එහෙම වුණාම මේ රැලි ප්‍රභේද ඇති වෙන වාරයක් පාසා වහලා දාන්න සිද්ධ වෙනවා. මොකද අපි අඛණ්ඩවම විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අපේ හිතවතුන් ලංකාවට ගෙන්ව ගත්තා. එතකොට ඔවුන් අපි දැක්ක සාමාන්‍යයෙන් 100ක් ගෙනාවොත් 10%කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් අතරින් 10%ක් විතර ප්‍රමාණයක් ඇතැම් විට ආසාදිතයන් බවට වාර්තා වෙනවා. එතකොට කොයියම් මෝහ ක්‍රමයකින් මේ ලෝකයේ මෙච්චර සම්බන්ධ වෙලා තියෙද්දි ගුවන් ගමන් ආදී නිසා මෙච්චර ලෝකයේ එකිනෙකා සම්බන්ධ වෙලා තියෙද්දි කොයියම්ම හෝ මොහොතක වසංගතය වෛරසය ලංකාවට එන්න පුළුවන්. ඒ නිසා කවදාවත් රට වහලා තිබ්බ කියලා මේ ගෝලීය තත්ත්වය තුළදී විසඳුමක් නැහැ කියන එක පැහැදිලි. ලෝකයේ අලුත් ප්‍රභේද වාර්තා වෙනවා, අලුත් තත්ත්වයන් වාර්තා වෙනවා. ඒ නිසා තමයි එන්නත්කරණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එන්නත්කරණය මේ දක්වා තියෙන නිවැරදිම විකල්පය නොවුනත් ඒක තමයි මේ වෙනකොට තියෙන එකම විකල්පය. ඒ අනුව මේ වෙනකොට සාමාන්‍යයෙන් 33 ලක්ෂයකට අධික ප්‍රමාණයකට එන්නත් මාත්‍රා එන්නත් කර තිබෙන බව වාර්තා කරනවා. ඒ වගේම දැන් ලංකාවේ අර මාදිවෙල ප්‍රදේශයේ මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශය පිළිබඳ වාර්තා වුණානේ. අර ඒ කියන්නේ කොම්පඤ්ඤ වේදියේ වැඩබිමකින් ශ්‍රමිකයෙක් හඳුනාගත්තා. ඔහු පදිංචිව ඉන්නේ මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ. ඔහුට මේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳිලාද කියලා සැකයක් තියෙනවා කියලා කිව්වා. කොමුණත් මේ ප්‍රගතිපුර ප්‍රදේශයේ 125 දෙනෙකුට PCR පරීක්ෂණ කළත් එයින් එක්කෙනෙක්වත් පොසිටිව් වෙලා නැහැ. ඒක සහනදායී පුවතක්. මේ අතරේ ඩෙල්ටා ප්‍රභේදයටත් මේ එන්නත සාර්ථකයි කියලා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා අද දිනමෙන පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙනවා. සටහන් කරන්නේ කාංචනා සිරිවර්ධන. රුක්මල් ගමගේ තමයි ඡායාරූපය වාර්තා කර සිටින්නේ. ප්‍රධානතම දේ තමයි ඔබට එන්නත් ලැබෙන මුල්ම අවස්ථාවේදීම ගිහින් එන්නත ලබා ගන්න. බොහෝ විට අපි දකිනවා විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇතමුන් මේ එන්නත්ින් බේරෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ රෝගයේ ආසාදනය වුවහොත් ආසාද්‍ය වන්නේ සහ සංකූලතා වැඩි වන්නේ අවුරුදු 60ට වැඩි කාණ්ඩයට. ඒ නිසා අවුරුදු 60ට වැඩි නම් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගැනීමට කිසිදු පැකලීමකින් තොරව ඉදිරිපත් වෙන්න ඕනේ. සිසු අය තමන්ට ලැබෙන මුල්ම අවස්ථාවේදීම එන්නත ලබා ගත යුතුයි. එන්නත් මාත්‍රා ලබාගත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිසටයි නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ. ඒ නිසා මේක කල් දාන්න එපා එන්නත ලබා ගන්න. එහෙම කියද්දී එහෙම යුතුයකම් ගැන සඳහන් කරද්දී කොරෝනා මිනී වලින් සල්ලි ගන්න රත්නපුර රෝහලේ කල්ලියක් ගැන ඥාතීන්ගේ චෝදනා එල්ල වෙනවා කියලා ඉන්දික වික්‍රමරාජ්‍ය රක්වානි සිට වාර්තා කරනවා. මෙහෙම ගසා කන්නේ ඥාතීන්ගෙන් කොවිඩ් මරණ ආදාහන කටයුතු කරන්නේ රජයේ වියදමින්. එහෙම තත්වයකදීත් කොහොමද ආදාහනාගාර ගාස්තුව 8000යි මිනී පෙට්ටියට 15000යි මේ ගසා කන මුදල් කිහිප දෙනෙක් අතර බෙදී යනවා කියලා රක්වාන හදිසි මරණ පරීක්ෂකවරයා කියනවා. කොවිඩ් මරණ ආදාහන කටයුතු කරන්නේ රජයේ වියදමින් මේ ගැන සොයා බලනවා කියලා සබරුගම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා. අපි අර ත්‍රිරෝදරතේ තිබිච්ච කතාවක් දැක්කා. ඒ තමයි සල්ලි හම්බු කරන්න මහන්සි වුණාට මිනී මරලා හරි සල්ලි හම්බු කරනවා කියලා හිතුවට අවමංගල ඇඳුමේ මිනියට අන්දවන ඇඳුමේ සාක්කු නෑ රජෝ කියලා ටීවිල් එකක පිටිපස්සේ ගහලා තිබුණා. අද පත්තරයක තියෙනවා ඩයනව මරවන්න ක්‍රියානුතුරක් සැලසුම් කළා චාල්ස් ඒක ඩයන තමන්ගේ දිනපොතේ ලියලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි
මීට සතියකට විතර කලින් අපි කිව්වනේ නිවුන් දරුවන් 10 දෙනෙක්ට උපත දීපු අම්මා කෙනෙක්ගේ කතාවක්. ඒක බොරුයි කියලා කියන්නේ. අපි විරාමයක්. යලිත අපි රට දකින පිටු අතරේ ගෑස් මිලදී ගැනීම තීරණයට ඉහළ මණ්ඩලයක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. සාලී කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ. පරිසර ඇමති කියනවා ගෑස් මිලදී ගැනීම තීරණයට ඉහළ මණ්ඩලයක්. මින් පස්සේ මේ පිළිබඳව වාර්තා කරද්දී මේ අරුණ පුවත්පතේ වගේම ලංකාදීපයේ තියෙන සිරස්සලත් කියලා ඉන්නම් ලංකාදීපයේ වාර්තා කරන මේ පුවත යොහාන් බාසුර දූෂණ අක්‍රමිකතා කොමිස් ගැහෙලි ඉවරයි ගෑස් ආනයනයේ භාණ්ඩාගාරයේ ඉහළ මණ්ඩලයකට කියලා ඇමති මහින්ද අමරවීර කියයි කියලා වාර්තා කර සිටින්නේ. ඒ අනුව පුවත වාර්තා කරන අන්තිමට මීට පස්සේ ගෑස් මිල වැඩි නොකිරීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා. ලාබ් සමාගම සහ ලිට්‍රෝ සමාගම වෙන වෙනම ගෑස් ගෙන්වීම නිසා ගැටලු රැසක් පවතින කියලා වාර්තා කරනවා. ඔව් අපිටත් වාර්තා කරන එකක් තමයි දැන් ලාබ් සමාගමට හම්බන්තොට වරාය ආශ්‍රිතව කියන ගබඩාවක් තියෙනවා. ඒ ගබඩාවේ මෙට්‍රික් ටොන් 60000ක් විතර ගෑස් තැන්පත් කර තියන්න පුළුවන්. එහෙම නැත්නම් ගබඩා කරලා තියන්න පුළුවන්. හැබැයි ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් දවස් 3න් 3ට මෙට්‍රික් ටොන් 8000 බැගින් මිලට ගන්නවා. ළඟ මිලට ගනිද්දි මිල වැඩි. හැබැයි ඊට වඩා ලොකු අපි කියන්නේ බල්ක් පර්චේසින් එහෙම නැත්නම් තොගයක් මිලට අරගෙන ගබඩා කරලා තියන්න පුළුවන් නම් මිල පාලනය කරගන්න එහෙම නැත්නම් වැඩි වාසියක් තියාගන්න පුළුවන්. ඒ නිසා මේකෙන අවධානය යොමු කරලා තිබෙනවා. ලාබ් සමාගමට ගෑස් ගබඩා කිරීමට විශාල පර්යන්ත පහසුකමක් තිබුණත් ලිට්‍රෝ සමාගමට එවැනි පහසුකම් නොතිබීම නිසා මිහිම් ගාස් සඳහා විශාල මුදලක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඒ අනුව ලිට්‍රෝ සමාගමට අවශ්‍ය ගබඩා පහසුකම් ලබා දෙන ලෙස ලාබ් සමාගමට දැනුම් දුන්න බව සඳහන් කර සිටිනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා ගෑස් ආනයනයේ භාණ්ඩාගාරයේ ඉහළ මණ්ඩලයකට දූෂණ අක්‍රමිකතා කොමිස් ගැහිලි ඉවරයි කියලයි අද ලංකාදීපයේ එක වාර්තා කර සිටින්නේ. ගෑස් වලින් පස්සේ අපි යනවා අරුණ පුවත්පත වාර්තා කරන තවත් පුවතක් දුමින්ද සිල්වා ඇතුළු 93කට නිදහස හිමි වුණා කියලා කියද්දි දඬුවම් ලිහිල් කරන්නයි මරණ දඬුවම නියම වූ සිටකරුව ආහාර වර්ජනයක මහර බන්ධනාගාරයේ විරෝධතාවක් වැලිකඩ වහලටත් නැගලා කියලා වාර්තා කර සිටින්නේ අද තිස්ස රවින්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට. ඒ පුවතින් පස්සේ තවත් පුවතක් තියෙනවා. ඒ තමයි මේ වවුලන් පිළිබඳව කිව්වනේ. වවුල්ලුන් පිළිබඳව කිව්වා වවුලුන්ගේ වෛරස් තියෙනවා කියලා. ඊට පස්සේ ලිහිනින් වගේයක් ඉන්නවා වෛරස් එකක් තියෙන. මේ වෛරස් එක ඒ කියන්නේ ඔය රසායනාගාර පරීක්ෂණවලදී හමු වෙන જાතියේ වෛරස් එකක් නෙවෙයි. කෝටියක කුඩු සමග කාන්තා කල්ලියේ ලිහිනියා දැලේ. තිස්ස රවින්ද්‍ර පෙරේරාගේ තවත් වාර්තාවක්. මෝදර කදිරාණවත්තට රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි 25 හැවිරිදි තරුණියක කොළඹ උතුර කොට්ටාසය අපරාධ විමර්ශනාංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ ලිහිනිය කියලා කියන්නේ මේ කල්ලියේ නම තමයි ලිහිනිය කියලා සඳහන් කර සිටින්නේ. ඩුබායි රාජ්‍යයේ සිට කුඩු ජාවාරම මෙහෙවන කාන්තාවක් මේ තරුණිය ඇතුළු කාන්තාවන් යොදාගෙන මත් කුඩු බෙදාහරින කාන්තා කල්ලියක් ගොඩනගාගෙන තිබෙනවලු. සදානි ලිහිනියා කියන සැකකාරිය මීට ඉහතදීත් හෙරෝයින් ප්‍රවාහනය කරලා තිබෙනවා කියලයි වාර්තා කර සිටින්නේ. වවුල්ලු ලිහිනින් ගැන එහෙම වාර්තා කරද්දී ඔව්ව මොනවද කියලා හිතෙයි මව්බිමේ ඊළඟ පුවතට යද්දී අපේ ඉඩම් වලට නම් ඉතින් දෙයියන්ගෙන් පිහිටයි මෙහෙම කතා ඇහුවෙන් පස්සේ තායිලන්ත තානාපති කාර්යාලයට අයිති ඉඩමත් 1 කෝටි 50ක් වටිනමලු. ඒ ඉඩමට හොර ඔප්පු හැදූ නීතිඥයා දැලේ කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පතට. ඒ අනුව කොළඹ කුරුදුවත්ත CWW කන්නංගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයිති පර්චේස් 20කට ආසන්න ප්‍රමාණයක ඉඩම හොරොප්පුවක් හදලා විකුණන්න හදපු නීතිඥවරයා හොය නැත්නම් හොරොප්පුවක් හදපු නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්ත තානාපති කාර්යාලයට අයිති මේ ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 50ක් පමණ වෙනවලු. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත කරපු විමර්ශනයකින් පස්සේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටර්නි බලපත්‍රයක් මත මෙලෙස ව්‍යාජ ඔප්පුවක් සකස් කළා මේ ඉඩම පුද්ගලයෙකුට විකුණා ඇත කියලයි මව්බිම් පොත්පත වාර්තා කර සිටින්නේ. ලිහිනින් ගැන වාර්තා වෙද්දී මේ විදියට නීතිඥවරු කෝටි 50 වටිනාකම් තියෙන ඉඩම් වලට හොර ඔප්පු හදලා විකුණනවා. කැලණි ගඟටත් බොරැල්ලේ කනත්තටත් ඔප්පු හදලා තියෙනවා කියලා ඒ අතරේ අපිට කනින් කොනින් අහන්න ලැබෙනවා. එහෙම රටකයි අපි මේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ යනවා මේ අරුණ පුවත්පතට තවත් අවධානය යොමු කරන්න. ඒ තමයි අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තියෙනවා. ඔබේ දරුවා පැයකට වඩා වැඩි කාලයක් රූපවාහිනී තිරය දිහා බලාගෙන ඉන්නවා නම්
කායික මානසික පීඩා ඇතිවේවි කියලා ළමාරෝග්‍ය විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කරනවා. චන්දනද සිල්වා විශේෂඥ වෛද්‍ය චන්දනද සිල්වා මහත්මයා සඳහන් කර සිටින්නේ මේ කොරෝනා වසංගතය හමුවේ දරුවාට පාසල් සහ අතිරේක පන්තිවලට අත්‍යවශ්‍ය පාඩම් සඳහා පමණක් තාක්ෂණය භාවිත කිරීමට ඉඩ දෙන්න ඒක දෙමව්පියන්ගේ වගකීමක්. මොකද දිනකට පැයකට වඩා වැඩි කාලයක් රූපවාහිනී තිරයක් ඉදිරියේ සිටීම දරුවන්ට දිගු කාලීන කායික හා මානසික බලපෑම් ඇතිවීමට හේතුවක් විය හැකි බව තමයි සඳහන් කර සිටින්නේ. දිගු කාලීනව ගැටලු ඇති කරයිලු පැයකට වඩා අඩුවෙන් ටීවී බලන දරුවෝ හොයාගන්න පුළුවන් නම් අර කිසා ගෞතමිය අබ හොයාගෙන ගියා වගේ කතාවක්. විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ බොහෝ දෙනෙක් එක්ක රූපවාහිනී තිරේ එහෙම නැත්නම් ඩිජිටල් තිරේ තමයි දරුවන්ට විනෝදායන මාර්ගයේ දරුවන්ගේ නිදහසට අතට දීලා තියෙන්නේ. ඒ නිසා නැවත වතාවක් හිතන්න වෙනවා. ඔය අතරේ අද අරුණ පුවත්පතම කියනවා බේකරි සංගමය මොනවා කිව්වත් පාන් බනිස් මිල වැඩි වෙලා සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ මොනවා කිව්වුණත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රුපියල් 10කින් විතර රෝස් පාන් මිල වැඩි වෙලා තියෙනවලු. රෝස් පාන් රාත් වෙලා රුපියල් 60කට අලෙවි කරනවලු. දැන් ඒක 70 දක්වා වැඩි වෙලා තියෙනවලු. අපිත් කියන්නේ සිරස්සලේ තියෙන්නේ බේකරි සංගමය මොනවා කිව්වත් පාන් බනිස් මිල වැඩි වෙලා කියලානේ. අපිත් කියන්නේ බේකරි සංගමය මොනවා කිව්වත් ඔය පිටිකෑම කන එක නවත්තනවා නම් ඒක තමයි හොඳ. ඊට පස්සේ අපි යනවා නයනතරංග ගමගේ වාර්තාවකට. ඔහු කියනවා මේ වසරේ මුල් මාස 4ට සංචාරක ව්‍යාපාරයෙන් මිලියන 19ක් ඇමරිකන් ඩොලර් මිලියන 19ක් උපයයි කියලා. ඒ අනුව මෙරට සංචාරකයන්ගේ පැමිණීම 4168යි 2020 අවුරුදු අප්‍රේල් මාසෙ වෙනකොට මාර්තු මාසෙදී 4581යි 2021 මුල් මාස 4 ඇතුළත සංචාරකයන්ගේ සමස්ත පැමිණීම 13797යි 2020 අවුරුද්ද ඒ කාල සීමාවේ ඇති වාර්තාවලට අනුව 5,47,311ක් වාර්තා වෙනවා. කොහොමුණත් මේ වසරේ මුල් මාස 4ට සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 19ක් උපයයි කියලා කියද්දි සංචාරක ඇමතුමා මොනවද කියන්නේ මේ දවස්වල කියලාත් බලමු. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා රට වසා දැමීම හෝ විවෘත කිරීම දේශපාලන තීන්දුවක් නෙවෙයි. ඒක විශේෂඥයෝ ගන්න තීන්දුවක්. කොරෝනා මර්ධනයේදී හමුදාව කිසිදු තීරණයක් ගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේදී තමන්ගේ මුල්ම කතාව කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිරුම් දීලා එතුමාගේ අලුත් උපතෙන් පස්සේ දිරුම් දීලා කිව්වේ ඇයි මේ හමුදාවට මේ වැඩේ පවරලා තියෙන්නේ? කොවිඩ් පාලනය කරන එක හමුදාවට පවරන්නේ ඇයි කියලා. කොරෝනා මර්ධනයේදී හමුදාව කිසිදු තීරණයක් ගන්නේ නැහැ. හැබැයි මේ කළමනාකරන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ හමුදාවේ මූලිකත්වයෙන් ජෙනරාල් චන්ද්‍රසිල්ල මහත්මයා ප්‍රමුඛ යුද හමුදාව තමයි ත්‍රිවිධ හමුදාව තමයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. එහෙම නොවුනා නම් පැය 8 සීමාව ඉක්මවා ගිහිල්ලා පැය 24 සීමාව ඕනම මොහොතක ඕනම රාජකාරියක් සඳහා උර දෙන්න සූදානම්ෙන් සිටින ආරක්ෂක හමුදාව මේ අවස්ථාවේදී ඉදිරියට නොආවා නම් කවුද මේ වගකීම ඉෂ්ට කරන්න කියන එකයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් විමසා සිටින්නේ. රනිල් පාර්ලිමේන්තුවට පැමිණීම සජිත්ත මිසක් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවේ කියලත් ඔහු සඳහන් කරනවා. මේ අතරේ විපක්ෂයේ චෝදනා කරේ තියෙන්නේ කුරහන් සාටකය කියලා රාජපක්ෂවරුන්ට අමතක වෙලා කියලා හේෂාවිතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගය පරාජය වුණත් මහපොළොවේදී ඒ ජයග්‍රහණය කළා. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියනවා ජනතාවට ආදරේ කවුද සතුරු කවුද කියලා පාර්ලිමේන්තුවේදී බලා ගන්න පුළුවන්. ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාස භංගයේදී හැබැයි අපි ඒ විශ්වාස භංගයට සහාය දෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි සහාය දෙන්නේ නැහැ කියලා මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ වොයිස් කට් විපක්ෂ නායකවරයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්නේ වොයිස් කට් විපක්ෂ නායකවරයෙක්. ඒ නැතුව දැක්මක් ප්‍රතිපත්තියක් නැහැ. මොකද දැන් මීට කලින් කිව්වා රට වහන්නේ නැහැ, රට වහන්නේ නැහැ, රට ලොක්ඩවුන් කරන්නේ නැහැ, රට ලොක්ඩවුන් කරන්නේ නැහැ, විශේෂඥයින් කියන දේ අහන්නේ නැහැ කියලා. අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන්තම් රෙගුලාසි ලිහිල් කළාට පස්සේ මිනිස්සු එකතු කරගෙන උද්ඝෝෂණ තියන්න පටන් අරගෙන තෙල් මිල මාස්පතා වැඩි කරපු පිරිසක් පක්ෂනම වෙනස් වුණාට ඒ පිරිස්සම තමයි ඉන්නේ. තෙල් මිල මාස්පතා වැඩි කරපු පිරිසක් තෙල් මිල අවුරුදු 1.5කට විතර පස්සේ වැඩි වුණාම මෙහෙම කොවිඩ් අවදානම මැද්දේ වුණත් ජනතාව එකතු කරගෙන ආයේ කොවිඩ් පොකුරුද මේ නිර්මාණය කරන්න හදන්නේ. තෙල් මිල ඉහළ දැමීම ඇමති උදේගේ පෞද්ගලික තීරණයක් නෙවෙයි. කමිටු තීරණ වලින් ඉදිරියේදී ගෑස් මිල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විපක්ෂ නායක භූමිකාව ගැන අවබෝධයක් තවම නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කර සිටිනවා. අද මව්බිම් පුවත්පතනේ අපි උපුටාගත්තේ මේ කාරණා ටික. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් ලයිස්තුවට යන්න දිනමිනු පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමිනු පුවත්පත මුල් පිටුවේම වාර්තා කරන කාරණාවක් තමයි උසස් පෙළ ලිව්වා
ප්‍රතිඵලාව උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ආරම්භ වී තිබෙනවා. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට යන්න උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ආරම්භ වී තිබෙනවා. මේ ගැන තොරතුරු දැනගන්නට පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට යන්න. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට යන්න ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. රීකරෙක්ෂන් වලට ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ආරම්භයි කියලා වාර්තා කර සිටිද්දී අපි යනවා දිවයින පුවත්පත වාර්තා කරන කාරණාවක්. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තමන්ගේ මංගල කතාව සිදු කළා පාර්ලිමේන්තුවේ 23 වනදා. රනිල් රංගට උපදෙසක් දීලා තියෙනවා. ඒ තමයි පොහොර උද්ඝෝෂණය ගම්මට්ටමින් කරන්න. පොහොර උද්ඝෝෂණය ගම්මට්ටමින් කරන්න අද දිවෙන පුවත්පත වාර්තා කර සිටින්නේ චමින්ද සිල්වායි වාර්තාව ගෙන ඉන්නේ. පොහොර ප්‍රශ්නය මුල් කරගෙනමින් ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ගම්මට්ටමින් උද්ඝෝෂණ විරෝධතා පවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායකතුමා උපදෙස් දී තිබෙනවා එහි මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහත්මයාට. කුඹුරු ගොඩ කරන්න ඕනේ කියලා කියපු විපක්ෂ ඒ කාලේ හිටපු අගමැතිතුමා මන්ත්‍රීවරයෙක් විදිහට ආය ගමන පටන් අරගෙන දැන් ඔන්න කියනවා පොහොර ප්‍රශ්නයට ගම්මට්ටමින් උද්ඝෝෂණ කරන්න කියලා. මේ අතරේ පොහොර ගැන කතා කරද්දී අශෝක අබේගුණවර්ධන හිටපු සමාජික වසවිස නැති රටක් ජාතික වැඩසටහනේ ඔහුගේ ලිපියක් තියෙනවා අද දිවෙන පුවත්පතට. ඒ අනුව අපේ රටට හරියටම ගැලපෙන ගොවිතැන ජෛව විද්‍යාත්මක ගොවිතැන. මොකද ජෛව විවිධත්වයක් වැඩි වසර පුරාම හිරුවෙලිය වැටෙන නිවර්තන කලාපීය රටවල් තමයි ජෛව විද්‍යාත්මක ගොවිතැනට සුදුසු. ඒ කියන්නේ ලංකාව වගේ රටවල් වලට. 2017-18 කාලෙදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ කාලේ හිටපු තුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතුමාගේ උපදෙස් පරිදි වාර්තාවක් එහෙම නැත්නම් පර්යේෂණයක් කළා. ඒකේ ප්‍රතිඵල මතක් කරලා දෙනවා අශෝක අබේගුණවර්ධන මහත්මයා. ඊයේ පෙරේද දවසක මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් ලිපියක් ලියමින් කියා සිටියා. අපි මේ කරත්ත රෝදයක් හොයාගත්තා එහෙම නැත්නම් රෝදේ හොයාගත්තා වගේ අලුත්ම දේවල් හොයන්න යන්න ඕනේ නැහැ. සමහරවිට පරණ වාර්තාවලත් හොඳ දේ තියෙනවා නම් ඒව ගනිමු කියලා මේ 2017-18 කාලෙදී කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල අශෝක අබේගුණවර්ධන මහත්මයා වාර්තා කර සිටිනවා. එතනදී කාරණා කිහිපයක් සඳහන් කරනවා. ඒ වාර්තාවේ සමීක්ෂණ කරලා තියෙනවා හරියටම කාබනික ගොවිතැන නැත්නම් පරිසර හිතකාමී ගොවිතැන සහ රසායනික ගොවිතැන මේ දෙක තුලාවකට දාලා බලලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල මේ ලිපිය වාර්තා කරනවා. මෙන්න ඒ ලිපිය වාර්තා කරන විදිහට 2018 විතර කාලෙ වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජෛව විද්‍යාත්මක ගොවිතැන සහ රසායනික ගොවිතැන සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා. රසායනික කෘෂිකර්මාන්තයේ රෙදි ගැලවෙයි කියලා උපසිරස්සලයකින් වාර්තා කරනවා. දිස්ත්‍රික්ක 9ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් ගොවීන් 151 දෙනෙක් සමග කළ පූර්ණ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ගොවීන් 76 දෙනෙකුගේ ඒ කියන්නේ 50%කගේ ජෛව විද්‍යාත්මක ගොවිතැනේ ඇස්වැන්න රසායනික ගොවිතැනේ ඇස්වැන්නට වඩා වැඩි වුණා. ඔන්න කතාව. රසායනික ගොවිතැනේ ඇස්වැන්නට වඩා අස්වැන්න 50 දෙනෙකුගේ වැඩි වෙලා තියෙනවා. තවත් ගොවීන් 30 දෙනෙකුගේ ජෛව විද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න රසායනික ගොවිතැනේ අස්වැන්න හා සමාන විය. අනෙක් ආදර්ශ 72හි රසායනික ගොවිතැනේ අස්වැන්න ජෛව විද්‍යාත්මක ගොවිතැනට වඩා වැඩි විය. හරිද 50%කට වඩා වැඩියෙන් අස්වැන්න වැඩි වෙලා තියෙනවා 2017-18 කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශය කරපු පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා. ඒ කියන්නේ රසායනික පොහොර වලින් ගැලවුණාම රසායනික පොහොර ගැහුවෙන් නැතොත් අස්වැන්න අඩු වෙනවා කියන කතාව මෙන්න බොරු කරලා තියෙනවා. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා අපේ උරුමයේ වැඩසටහනේ ස්වාධීන අපේ උරුමයේ වැඩසටහනට සම්බන්ධ වෙමිනුත් මේ වාර්තාව පිළිබඳව සඳහන් කළා. අධ්‍යයනය කරන්න පුළුවන් මේ වාර්තාව. පොහොර තෙල් රසායනික ද්‍රව්‍ය විකුණන සමාගම් ගොවි මහත්තුරුන් විදිහට ඔබේ ගාවට ඇවිල්ලා කියනවා නේද පොහොර තෙල් බෙහෙත් ගැහුවේ නැතොත් අස්වැන්න අඩු වෙනවා කියලා. හැබැයි මෙන්න 50%කගේ අස්වැන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි රසායනික කෘෂිකර්මයේ රෙදි ගැලවෙයි කියලා මේ ලිපිය සඳහන් කරන. ඊළඟට වසවිස නැති ගොවිතැන වියදම අඩුයි, ශ්‍රමය අඩුයි, යෙදවුම් අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරපු මේ පර්යේෂණ මධ්‍යස්ථාන 4 පැවති ආදර්ශ 5න් 4කදීම වසවිස නැති ජෛව විද්‍යාත්මක ගොවිතැනේ 1 වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වෙන වියදම රසායනික ක්‍රමයට වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වෙන වියදමට වඩා අඩු වුණා. වී ගොවිතැන පාදක කරගෙන තමයි කරලා තියෙන්නේ. ඒ වගේම එළවලු සහ පළතුරු වගාවන් පිළිබඳවත් මේ අධ්‍යයනය මේ ආකාරයෙන්ම දියත් වෙන්න ඕනේ. එළවලු වගාවන් සඳහාත් මේ විදිහට කාබනික ගොවිතැන් අත්හදා බලලා තිබෙනවා. ප්‍රතිඵල සාර්ථකයි. වසවිස නැති ගොවි 5000ක් මේ වෙනකොට ලංකාවේ ඉන්නවා කියලා ඔහු සඳහන් කරද්දී වසවිස නැති රටක් සෞභාග්‍යවත් හිටක් කියලාද දිනමින පුවත්පතත් ලිපියක් සඳහන් කරනවා. රාජ්‍ය රට ජනතාව පමණක් නොව
නිෂ්පාදිත ආහාර පරිභෝජනය කරන සමස්ත රටවැසියාම අවාසනාවන්ත ඉරණයකට මුහුණ දෙමින් සිටී. ආහාරවල තිබෙන රසායනික ප්‍රමාණය ඉහළ යාම රටම ලෙඩ කෙරවීමට බලපා තිබේ. තරුණ පරපුරද අවාසනාවන්ත වකුගඩු රෝගයකට ගොදුරු වෙමින් සිටී කියලා අද දිනමින පුවත්පත ගෙනෙන මේ ලිපිය සඳහන් කර සිටිනවා. ඒ අතරේ මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම් මව්බිම පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරන කාරණාවකට දැන් අපි මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරන්න කැමති. ජාතික පුවත්පත් වාර්තා කරන ඇතුල් පිටුවට අවධානය යොමු කරන්න කැමති. කාටුන් බලන්න කලින් විරාමයකට ගිහිල්ලා ඒ ඇතුල් පිටුවල තියෙන විශේෂාංග ටික බලමුද? මොකද අර කාරණා කීපයක් තියෙනවනේ. එකක් තමයි මේ ඩයනා මරණ එක කලින් ඉඳලම ප්ලෑන් කළා කියලා හෙළිදරව්වක් වෙලා තිබෙනවා. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය මේ ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර ලෝක වාර්තාවක් තිබ්බා වැඩිපුරම දරුවන් හදපු බිහි කරපු අම්මා ඒ බොරුවක් කළේ කියලා තියෙනවා. අපි විරාමයකට ගිහිල්ලා. දකුණු අප්‍රිකාවේ අම්මා කෙනෙක් දරුවෝ 10 දෙනෙක් බිහි කළා කියලා මීට සතියකට හමාරකට කලින් අපි වාර්තා කළානේ. ඒ කියන්නේ ගොසියම් සිතෝල් නිවුන් දරුවන් 10 දෙනෙක්ට උපත ලබා දුන්නා කියලා වාර්තා කළා. ලෝක වාර්තාගත දස නිවුන් දරු උපත ව්‍යාජයක් කියලා දැන් හෙළිදරව් වී තිබෙනවලු. එරට සෞඛ්‍යාංශ නිවේදනය කරලා තිබෙනවා ඒ පුවත ඇත්ත නෙවෙයි කියලා. ඒ නිසා මේ උපත සිද්ධ වුණායේ උපත සිද්ධ කළාය මේ ශල්‍ය කර්මය කළාය කියන රෝහලත් ඒකට එරෙහිව නීතිමය පියවර ගන්න සූදානම් කියලා සඳහන් කරද්දී මේ ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කරපු ඉන්ඩිපෙන්ඩන්ට් ඔන්ලයින් කියන ප්‍රිටෝරියා නිවුස් කණ්ඩායම තමන්ගේ වාර්තාකරණය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් කියනවා මේක ඇත්ත කියලා. මෙවැනි සුවිශේෂ ප්‍රසූතියක් පිළිබඳව රජයේ සෞඛ්‍යාංශ නිසි සැලකිල්ලක් නොදැක්වූ බව වසන් කරන්න. දරුවෝ 10 දෙනෙක් ඉපදින්න නියමිතයි කියන කාරණාව සහ එහෙම උපතකට කොයිතරම් සූදානම් වෙන්න ඕනද? ආණ්ඩුව ඒකට කලින් සූදානම් නොවෙච්ච නිසා ලැජ්ජාව වහගන්න මේ ප්‍රවෘත්තිය වහනවා කියලා කියන්නේ. හැබැයි කොහොමුණත් එරටේ සෞඛ්‍ය ඒ කියන්නේ දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කියන්නේ මේ කාන්තාව මීට කලින් දරුවෝ දෙන්නෙක් නිවුන් දරුවෝ දෙන්නෙක් බිහි කළ බව ඇත්ත. හැබැයි ළඟකදී එහෙම ගැප් ගෙන නැහැයි කියලා සඳහන් කරන්නේ. ඒ වුණාට පින්තූරෙත් එක දාලා තියෙනවා මේ වෙබ් අඩවිය. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ඔන්ලයින් කියන වෙබ් අඩවිය සඳහන් කරනවා පින්තූරෙකුත් එක්ක දස නිවුන් දරුවන්ට උපත ලබා දීපු අම්මා ගැන. මේ අතරේ චාල්ස් ඩයනා තවමත් පුවත්මවන සිද්ධියක්. ඩයනාගේ රහස් ලියවිල්ල ගැන චාල්ස්ගෙන් ප්‍රශ්න කළ බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියත් කියනවා. මොකද චාල්ස් කුමරු හදිසි අනතුරක් සැලසුම් කළා කියලා ඩයනා ස්පෙන්සර් තමන්ගේ ලිපියක සඳහන් කළ තිබුණා කියලා වාර්තා කරනවා. ඩයනාගේ මේ ලිපියේ දක්වා තියෙන්නේ වාහනයක තිරිංගවල දෝෂයක් ඇති කර හදිසි අනතුරක් සිදු කිරීමෙන් පස්සේ චාල්ස් කුමරු බකින්හම් මාලිගයේ සේවිකාවක් විවාහ කර ගැනීමට සැලසුම් කර තියෙනවා. තමන්ව මේ විදිහට හදිසි අනතුරකින් මරලා බකින්හම් මන්දිරයේ සේවිකාවක් විවාහ කර ගැනීමේ සැලසුමක් තියෙනවා කියලා ඩයනා කුමරිය තමන්ගේ රහස් ලියවිල්ලක් ලියා තිබුණාලු. ඒක හෙළිදරව් වීමෙන් පස්සේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය චාල්ස් කුමාරගෙන් ප්‍රශ්න කළා තියෙනවා. චාල්ස් කුමාරයා මේකට මොකද කිව්වේ කියලා නම් තවම ජාත්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ නැහැ. කවුරුන් බාධා කළත් ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කරා යන දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට කටයුතු කරනවා කියලා ක්‍රීඩාමැති නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරන්නේ. ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන කණ්ඩායම් නිර්මාණය කිරීම සඳහා කවුරුන් බාධා කළත් ඒ ගමන සඳහා තමන් ගමන් කරනවා කියලා සඳහන් කරද්දී නවසීලන්තය ජය ඓතිහාසික වශයෙන් සටහන් කරද්දී ලංකාව එංගලන්තයේ හමුවේ පරාජයක් ලැබුවා. කඩලු 8ක ජයග්‍රහණයක් ලැබනවා. අනිත් පැත්තෙන් ගත්තම අද අරුණ පුවත්පත වාර්තා කරනවා වනින්දුට විතරක් මේක කරන්න බෑ කියලා. අද අරුණ පුවත්පතයි වාර්තා කර සිටින්නේ ක්‍රීඩා පුවත් අතරේ දසුන් සහ වනින්දුගේ දස්කම් වලින් පමණක් එංගලන්තයේ එක්ක හැප්පෙන්න බෑ. මේක ගැන හිතන්න ඕනේ. ඊළඟට නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ සොඳුරුතම මොහොත සටහන් වෙනවා. නවසීලන්තයේ මේ තමයි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කරපු පළවෙනි අවස්ථාව. මීට කලින් ඔවුන් අනුශූරයන් බවට පත් වුණා. ඒ කියන්නේ කුසලානයේ පෙනිපෙනී ආය ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා ඔවුන්ට මේක අමරණීය අවස්ථාවක් බවට පත් වුණා. අමරණීය අවස්ථා ගැන කිව්වම අමරණීය අවස්ථාව විතරක් නෙමෙයි අමරණීය පුද්ගලයන් පවා ඉන්නවා. නර්තන කලාව වෙනුවෙන්ම ජීවිතය කැප කළ බුදවත් නික්මයයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ කුලසිරි බුදවත්ත කියන ප්‍රකට රංගවේදියාගේ නර්තනවේදියාගේ ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ නික්මයාම් පිළිබඳවයි අද මව්බිම් පුවත්පත මේ සටහන තබන්නේ. නර්තන කලාව වෙනුවෙන්ම ජීවිතය කැප කළ බුදවත්ත නික්මයයි සිංහල නර්තන කලා සූරකිත අමිල බිජු අපරමින් පිබිදූ
හස්සල දැනුමැති මහා අදිරිඳු නිසල විය ජීවන මගේ කියලා කිවිපති සරත් විමල සිරිත් කවියක් ලියනවා. ඒ වගේම මව්බිම් පුවත්පත වාර්තා කරනවා සූර්ය කුසුම ස්වාධීන රූපවාහිනියේ හෙට අනිද්දම් බලන්න පුළුවන් කියලා අලුත්ම කොරියානු ටෙලි මාලා නාටකයේ සූර්ය කුසුම ස්වාධීන රූපවාහිනියේ කෘතහස්ත හඬ නළු විශේෂී කෘතහස්ත භාවය පළ කරන, ඒ කියන්නේ හඬ නළුවන් පුහුණු කිරීම සහ හඬ නළු අධීරුවෙහි කෘතහස්ත භාවයක් පළ කරන අතුල රන්සිල්ලාල් මහත්මයාගේ මූලිකත්වයෙන් සූර්ය කුසුම ස්වාධීන රූපවාහිනී විකාශය ආරම්භ වෙනවා. මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා වාර්තා කර සිටින්නේ. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා අලුත්ම කොරියානු ටෙලි මාලා නාටකය සූර්ය කුසුම ස්වාධීන රූපවාහිනිය කියලා. ඉන් පස්සේ අපි ලැස්සි අද දවසේ කාටුන් බලන්න. අද ජාතික පුවත්පත් වලත් තිබුණා රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා දිවුරුම් දුන්නයින් පස්සේ අභයාරාමයට ගියා. අභයාරාමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම නිකන් රතු පෑතට නිල් පාටට බර පන්සලක් කොළ පාට රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දුන්නයින් පස්සේ ගියා. මෙන්න හසන්ත විජේනායක කියනවා මොකද මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ වර්ණනා කළ එහෙමත් තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා. හසන්තට නිකන් මේක පේන්නේ රනිල් මහත්මයාගේ ඔළුව නිකන් අර ඔළු බකු ඔළුව මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහින්ද මහත්තයාට දාන්නයි හදන්නේ. මහින්ද මහත්තයාට අලුතෙන් ඔළුවක් පළඳන්නයි යන්නේ. ඒක රනිල් මහත්තයාගේ ඔළුව කියලයි හසන්තට පේන්නේ. ඔය අතර රංචගොඩ ළමයාත් කවි දෙකක් කියනවා කටකහනවට. කොවිඩ් නිසා මියගිය උන් ලංකාවේ බොහෝ වැඩි පාස්කු ප්‍රහාරයටත් වඩා සසැඳුම කරන්නේ ඒ ගාල්ලෙන් මතු දේශපාලන ගෙම්බෙකි හා විකටයකි. කොවිඩ් නිසා මියගිය අය පාස්කු ප්‍රහාරට මියගියාට වඩා වැඩි කියලා ගාල්ලෙන් මතු වෙච්ච දේශපාලන ගෙම්බෙක් විකටෙක් කියනවා කියලයි මාතර යුගයේ රංචගොඩ ළමයට හිතෙන්නේ. ආරක්ෂාව ජාතික බල්ලාට ගිය හේතුව නිසා සිදුවීමක් හා ආරක්ෂාව ජාතික බල්ලාට ගිය හේතුව නිසා සිදුවීමක් හා ලෝක වසංගතයක් ගලපන්නට නම් මෝඩයින් ගෙනුත් මෝඩයෙක් විය යුතුමයි. ජාතික ආරක්ෂාවයි ලෝක වසංගතයයි මේ අර්බුද දෙක එකට ගලපන්න මෝඩයින්ගෙත් මෝඩයෙක් වෙන්න ඕනි කියලයි රංචගොඩ ළමයා කියන්නේ. පංකජ රුවින්දගේ සරදම පොකට් කාටුනේ තෝරගන්නේ ලංකාදීප පුවත්පතෙන්. දුමින්ද නිදහස්ලු. එහෙනම් හිරුනිකාගේ කටට නිදහසක් නැති වෙයි. තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස ලංකාදීප පුවත්පතින්ම තමයි තෝරගන්නේ. ඔවා දෙනු පරහට කාටද මෙහෙම කියන්නේ. සමහර සෞඛ්‍ය නිලධාරීන් සමහර සෞඛ්‍ය නිලධාරීන් අකාර්යක්ෂමයි. එන්නත් කරණය සහ අපිළිවෙල දූෂණ නිසි වෙලාවට නිවැරදි තීරණ නොගැනීම කොවිඩ් මරණ දත්ත වැරදි සහ පමාව මේ වගේ කාලබෝම්බ තියෙද්දි නිරෝධායන නීති කැඩුවොත් 5000ක් දඩ ගහනවා කියලා කිව්වහම සෞඛ්‍ය අමාත්‍යතුමිය තිස්ස හිනා වැස්සේ තෙමමින් කියන්නේ ඔවා දෙනු පරහට. ඊට කලින් හදාගන්න ඕනේ වැරදි තියෙනවා කියලා. ඔව් 50000 බිඳුවක් වැඩි වුණා බිඳුවක් අඩු වුණා 50000ක් දඩ ගහනවා කියන එක ඔවා දෙනු පරහට. ඒ අතරේ බැසිල් රාජපක්ෂ මහත්මයා ආව නිරෝධායන කටයුතු වලට යොමු කළා කියලා වාර්තා කරද්දී දාස කියනවා ඔන්න ප්ලේන් එකෙන් බැහැලා බැසිල් මහත්තයා ඇවිල්ලා තියෙනවා අර මේ ඇලඩින්ගේ අතේ තිබිච්ච පුදුම පහනත් බැසිල් මහත්තයාගේ අතේ දැන් අර සිපෙට්කෝ එක ඒ කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාංඡනයේ ඉඳපු පන්දම අතරගත්ත මිනිස්සයා බිමට බැහැලා බලන් ඉන්නවා ආයේ උඩට නගින්න පුළුවන් වේද මේ මායා පහනෙන් පුළුවන්ද ආයේ Tamanට ලැජ්ජ නැතුව අර සලකුණේ ඉන්න මේ දවස්වල මේ ලැජ්ජාව නිසා ඒ සලකුණේ ඉන්න මිනිස්සයා බිමට බැහැලා කියලා නේ කියන්නේ. අභයාරාමයේ දිහාවට යනවා සුවාරිස්ට පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මල් වට්ටියකුත් අරගෙන යනවා. සර් රනිල් සුළඟ පටන් ගන්නද යන්නේ? අභයාරාමෙන් ලැබිච්ච තල්ලුව හින්දානේ මහින්ද සුළඟ පටන් ගත්තේ. එතකොට රනිල් සුළඟත් මේ පටන් ගන්නද හදන්නේ? අංජනගේ කාටුන් එක තෝරගන්නේ දිනමින පුවත්පතෙන්. පාර්ලිමේන්තුවේ වගකීම ආණ්ඩුවත් විපක්ෂයත් හරියටම කරන්නේ නැහැ කියලා රනිල් මහත්තයා කියනවා. දැන් ඉතින් කෙරෙයිනේ. ආවනේ නේ. ගිනිකසය
වනන්නේ ගජමන්න ඕන දැම්මත් නීති මොනා තරමක් තර කරලා සතුටක් ලබනවා නම් ඒවා කඩලා කොච්චර වෙහෙසුනත් මිය දැමුමට මැඩලා පැතිරෙන එක වළක්වනු බැහැ මුල සිඳලා නීති දැම්මට හරියන්නේ මේක මුල සිඳින්න ඕනේ කියලා වැඩක් නෑ අංජන ඉන්ද්‍රජිත් කියනවා ආණ්ඩුවට වසංගතය පාලනය කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිතුමිය කියනවා පවිත්‍ර මැතිනිය මේ මිනිසුන්ගෙන්නේ පාලනය කරගන්න බැරි නේද මේ මිනිස්සුනේ පාලනය කරගන්න බැරි ආණ්ඩුවට වසංගතය පාලනය කරන්න පුළුවන් හැබැයි වසංගතය පාලනය කරන්න පුළුවන් වුණාට මිනිස්සු පාලනය කරන්න බෑනේ ඒක තමයි ප්‍රශ්නේ අපි සූදානම් අදට නික්මෙන්න හෙට පත්තරමේන්තුවට ඔබට ආරාධනා කරනවා හැබැයි අපි මුණ ගැහෙන්නේ නැවත ලබන සඳුදා කොයි මොහොතකවත් ඔබේ ලිහිල තියාගන්න එපා බුරුල් කරගන්න එපා ඔබේ හිතේ වැමි හේතුව කොරෝනා වසංගතය හැමතැනම අවදානම නැතුව නෙවෙයි නීති ලිහිල් කළේ ඒ නිසා ඔබේ ලිහිල මදක්වත් අඩු කරගන්න එපා ඔබට නිරුපද්‍රිත දවසක් ආයුබෝවන්